අයිබෝවන් අපි අද කතා කරන්න යන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් 2019 පේපර් 2 එක. එතකොට හුඟක් මේ රීසන්ට් ඉයර්ස් වල පේපර් 2 ක්වෙස්චන්ස් අහලා තිබ්බේ අපේ සිලබස් එකේ අන්තිම චැප්ටර්ස් වලින් තමයි ගොඩක්ම තියෙන ප්‍රශ්න ඔක්කොම වගේ අහලා තිබ්බේ. ඉතින් අපි බලමු මේකේ ප්‍රශ්න කීයක් තියෙනවද මොන මොන චැප්ටර්ස් වලින්ද අහලා තියෙන්නේ කියලා. මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ තියෙන 2 questions on 5 pages 1 hour තමයි duration එක. හුඟක් වෙලාවට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල ප්‍රශ්න දෙකක් තමයි එන්නේ පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ. එතකොට මේ ප්‍රශ්න දෙක හුඟක් අහලා තියෙන්නේ රිස්ක් මැනේජ්මන්ට් and procurement management. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් knowledge areas 9න් supporting knowledge areas දෙකක් වෙන risk and procurement management කියන chapters දෙකෙන් තමයි areas දෙකෙන් තමයි මේකේ ප්‍රශ්න දෙක අහලා තියෙන්නේ. ඕකේ අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. Explain what is meant by risk tolerance. මේක අපි risk management මගේ lesson එක බැලුවා නම් මේක අපි කතා කරා risk management වල මුල හරීම මොකද්ද risk tolerance කියන්නේ? යම් කිසි පුද්ගලයෙක් risk එකක් අරන් වැඩක් කරාම ඒ වැඩෙන් එයාට ලැබෙනවනේ pay off එකක්. ඒ කියන්නේ ඒක සාර්ථක වුණොත් risk එකක් අරගෙන වැඩේ කළා ඒක සාර්ථක වුණොත් එයාට එකකින් ලැබෙනවනේ යම් කිසි ලාභයක් benefit එකක්. අන්නේ ලැබෙන ලාභය හෝ benefit එක නිසා කොයිතරම් ඒ පුද්ගලයා satisfy වෙනවද කියන එක තමයි risk tolerance කියන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි බෑන්ක් එකේ සල්ලි දැම්මොත් එහෙම අපි ලක්ෂ 10ක් විතර ගිහලා බෑන්ක් එකේ සල්ලි දානවා 110 වාර්ෂික පොලියට ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මා කියලා හිතන්නකෝ. එතකොට වර්ෂය අවසානයේ හෝ මාසිකව හෝ අපිට පොලිය ලැබෙනකොට අපි උඩ පනින්නේ නෑනේ වැඩි. අපිට ලැබුණා 110ක් එහෙම උඩ පනින්නේ නෑනේ. මොකද අපි මේ ගිහිල්ලා තියෙන්නේ risk averse. ඒ කියන්නේ risk එකක් ගන්න බයම හින්දා තමයි බැංකුවේ ගිහිල්ලා සල්ලි දාලා තියෙන්නේ. නමුත් හිතන්න කවුරු හරි පුද්ගලයෙක් ඒ රුපියල් ලක්ෂ 10 කොටස් වෙළඳ පොලේ වගේ ආයෝජනය කළා. එයාට 10ක් හෝ සමහර විට එයා ලොකු රිස්ක් එකක් ගත්ත හින්දා එයාට ඊට වැඩිය 100 ගාණක් හම්බෙන්නත් පුළුවන්. 120ක් හෝ 30ක් ලාභ ලැබුණොත් සාර්ථක වෙලා. අසාර්ථක වුණොත් ඒක ඒ වගේම තමයි අනිත් පැත්තට යනවා. සාර්ථක වෙලා ලාභ ලැබුණොත් එයා සෑහෙන සතුටටපත් වෙනවා නේද? බැංකු පොලිය එනකොට අපි දන්නවා ඔල්රෙඩි මේක එනවා කොහොමද කියලා වැඩි උඩ පනින්න දෙයක් නැහැ. නමුත් අර වගේ දෙයක් කළා. ඒ කියන්නේ රිස්ක් එකක් අරන් ඒක නැති වෙන්න පුළුවන් රිස්ක් එකක් තියෙද්දි එහෙම රිස්ක් එකක් අරගෙන වැඩක් කළා. ඒකෙන් පේ ඔෆ් එකක් එනකොට කොයිතරම් සැටිස්ෆයි වෙනවද කියන එක තමයි මේ රිස්ක් ටොලරන්ස් කියන්නේ. එතකොට එතනදී රිස්ක් ටොලරන්ස් එක වැඩි. ඒ කියන්නේ රිස්ක් එකක් හොයාගෙන ගිහිල්ලා වැඩක් කරලා ඒකෙන් පේ ඔෆ් එකක් එනකොට රිස්ක් ටොලරන්ස් එක එහෙම නැත්නම් මේකට රිස්ක් යුටිලිටි කියනවා. ඒක වැඩි. නමුත් වැඩි රිස්ක් එකක් හොයාගෙන යන්නේ නැතුව අපි දෙයක් කළා අපිට ඒකෙන් ලාභ ලැබෙනකොට අපිට ලොකුවට උඩ පනින්න දෙයක් නැහැ. Okay. එතකොට what is meant by risk tolerance? The amount of satisfaction received after a payoff. අන්න ඒක තමයි risk tolerance කියන්නේ. මේ තියෙන amount of satisfaction or pleasure received from a potential payoff. ලකුණු තුනක් හම්බ වෙනවා. Risk preference. දැන් මම කිව්වා කලින් ප්‍රශ්නේත් risk preferences තුනක් තියෙනවා. අපි මම දෙකක් ගැන කතා කරා. ඔක්කොම risk preferences තුනක් තියෙනවා. Of an individual can be measured using utility and payoff. Explain the types of risk preference. තුනක් තියෙනවා. තමයි risk averse, risk එක ගන්න කැමති නැහැ. බැංකුවේ ගිහිල්ලා සල්ලි දානවා. ඊළඟට risk seeking, risk එක ගන්න කැමති කොටස් වෙළඳ පොලේ හරි එහෙම නැත්නම් ව්‍යාපාරයක හරි ආයෝජනය කරනවා. ඊළඟට අනිත් එක තමයි balance යනවා. ඒ කියන්නේ එතනදී ලොකු risk ගන්නෙත් නැහැ. හැබැයි බැංකුවේ දානවා වගේ අඩුම risk එකක් තියෙන දේවල් කරන්නෙත් නැහැ. යම් කිසි දෙයක් කරනවා තමන්ගේ මොකක් හරි ව්‍යාපාරයක් කරලා බලනවා. එතකොට තමන්ට තේරෙනවා මේක කරගෙන යන්න බෑ කියලා ටක් ගාලා නවත්තන්න පුළුවන්. අන්න ඒ වගේ. එතකොට you are required to use graphs necessary for necessary graphs and necessary examples in your answer. එතකොට මම paint ගන්නම්. දැන් මේකේ මොකද්ද මේ කියන්නේ? දැන් මේ graph එක ඇඳුත් එහෙම අපිට graph එක දැන් මේ විදිහට ඇඳොත් මේ පැත්තට ගන්නෙ මොකද්ද pay off එක. මේ පැත්තට ගන්නෙ risk tolerance එක නැත්නම් උකට risk utility කියනවා. හරිද? එතකොට දැන් risk averse කෙනෙක්ගේ මෙන්න මේ විදිහට තමයි යන්නේ pay off එකට ලැබෙන utility එක. ඒ කියන්නේ satisfaction එක. එතකොට pay off එක මෙහෙම වැඩි වෙගෙන යනකොට එයාට ලොකු සතුටක් ලැබෙන්නේ නැහැ. පොඩි level එකකින් යම් කිසි level එකකට ගිහිල්ලා එතනින් එහා ලොකුවට සතුට එන්න වැඩි වෙන්නේ. නමුත් risk seeking එක්කෙනෙක්ගේ කොහොමද වෙන්නේ මේක? මෙන්න මෙහෙම වෙන්නේ. ඔන්න ඔහොම. pay off එක වැඩි වෙන්න ටික වැඩි වෙනකොට එයාට ලොකු සතුටක් ලැබෙනවා. අනිත් අයගේ balance අයගේ ඒකට කියනවා risk neutral කියලා. neutral approach එක මෙන්න මෙහෙමනේ තියෙන්නේ.
ඒක දෙපැත්තටම සම්බරව යන්න. එතකොට ඔන්න ඔය ඩයග්‍රම්ස් තුන තමයි අඳින්න ඕන. graph එක ඕක යුනිවර්සලි අපි පිළිගන්න graph එකක්. ඔය graphs තුන තමයි අඳින්න ඕන. එතකොට කියන්න ඕන in risk averse preference, in risk averse situation, potential risk utility is low for potential payoff. In risk seeking situation, risk utility is high for a high when the payoff occurs. Risk neutral, balance between payoff and the tolerance. Within risk averse, when more payoff or money is at stake, an organization or person gains less satisfaction. Risk seeking, high satisfaction. There is a balance between payoff and utility. Risk neutral. මෙන්න diagrams තුන. එතකොට ලකුණු 12ක් හම්බ වෙනවා ඒකට. ඒක එතකොට අපේ risk management එකේ අපි ওই විදිහටම කතා කරලා තියෙනවා. ඊළඟට compare and contrast contingency plans, fallback plans and contingency reserves. මොකක්ද contingency plans කියන්නේ? If main plan cannot be continued, then the next plan to continue, that's the contingency plan. එතකොට main plan එක නැත්නම් normal plan එක cannot continue due to some situation, we can go to the next available contingency plan or plan B. Fallback plan එකක් කියන්නේ මොකද්ද? If the contingency plan is also fail, then the next plan. Fallback plans කියන්නේ ඒවා. එතකොට contingency plan එකත් වැඩ කරේ නැත්නම් ඊළඟට මොකද්ද කරන්නේ? එතකොට contingency reserves කියන්නේ මොකද්ද? හැම වෙලාවෙම අපේ budget එකෙන් we should make some reservation from our budget for mitigate risk or contingency plans. Contingency plans වලට reserve කරලා තියෙන budget එකෙන් reserve කරලා තියෙන සල්ලි තමයි contingency reserves කියන්නේ. Okay. Contingency plans, these are actions that a project team will undertake if an identified risk occurs. Fallback plans, the plans are developed and put into effect if attempts to reduce the risk associated with the project is not effective or have failed. They can make a fail not contingency plan, then we can go to fallback plans. Contingency reserves can be budget taking reserve. These are provisions held by the sponsor of the project organization to reduce the risk of cost or and schedule overruns of an acceptable level. Detailed description එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කියව ගන්න එක. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ එතනින් ඉවරයි. හැබැයි දෙවෙනි ප්‍රශ්නේත් මේ කෑල්ල අහලා තියෙන්නේ risk වලින් තමයි. Okay. Critically analyze the concepts of qualitative and quantitative risk analysis. Your answer should explain the concepts followed by comparison between them. එතකොට qualitative risk analysis කියන්නේ මොනවාද? Identifying what are the risks and the impact and probability කියන එක. ඒ කියන්නේ project එකට තියෙන risk identify කරනවා, identify කළා ඒකේ probability එක කොච්චරක් තියෙනවද කියලා බලනවා. එතකොට low risk එකක්, low probability එකක් නම් තියෙන්නේ අපි කියනවා ඒක generally low risk එකක් කියලා. ඊළඟට high risk එකක්, high probability එකක් තියෙනවනේ ඒක critical risk එකක්. එතකොට අන්න ඒ වගේ identifying the risks and their impact. ඒක තමයි qualitative risk analysis කියලා කියන්නේ. Quantitative කියන්නේ මොකද්ද? අරකේ probability එක මත අරකේ impact එකට monetary value එකක් දෙනවා. Provide monetary value for each risk and multiply it by the probability. එහෙමනේ අවසානයේ එන්නේ. එතකොට qualitative risk analysis කරන්න මොනවාද concepts පාවිච්චි කරන්න පුළුවන් අපිට? අර risk කියන්නේ top 10 risk item tracking ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. Quantitative risk analysis වලට මතකද අපි අර decision tree එකක් පාවිච්චි කරා projects මොනවාද, පළවෙනි project එකේ එක තියෙන risks මොනවාද කියලා අන්න ඒ වගේ decision tree එකක් use කරන්න පුළුවන්. So qualitative risk analysis involves around assessing the likelihood and impact of identified risk. Quantitative කියන්නේ මොකද්ද? Generally extent analysis of high priority risk identified during which a numerical value is assigned. ඒකට යම්කිසි අගයක් දෙනවා. මේ risk එක આવොත් මෙච්චර පාඩුවක් වෙනවා. Qualitative risk කොහොමද
ඒවා කන්ට්‍රෝල් කරන්නේ ඒකට තියෙන ටෙක්නික්ස් මේ තියෙන item tracking top 10 risk item tracking ඒ වගේ ඒවා මේවට පාවිච්චි කරන්න පුළුවන් decision trees okay ඊළඟට write a brief analysis on tools and techniques for planning procurements දැන් මේක අහලා තියෙන chapter level වල දැන් කලින් එක chapter 10 ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න සහ දෙවෙනි ප්‍රශ්නේ ඒක ඇල්ල අහලා තියෙන risk management වලින් ඒ කියන්නේ chapter 10 එකෙන් තමයි මේ paper එකේ භාගයකට වැඩි අහලා තියෙන්නේ. ඉතුරු කැල්ල අහලා තියෙන procurement management වලින්. එතකොට brief analysis on tools and techniques for planning procurements. එතකොට procurement planning වලදී ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕනේ? make or buy analysis එක. මේක අපි ඇතුළෙම හදා ගන්නවද නැත්තම් එළියෙන් ගන්නවද කියන එක. ඒ කියන්නේ outsource කරනවද? දැන් අර කම්පියුටර්ස් ඕන වුණොත් එහෙම කාලෙත් එක්ක බලනවා කම්පියුටර්ස් hire කරාම ඒ කාලෙට කම්පියුටර් ගන්න පුළුවන් නම් ඊට වැඩිය අඩු මුදලකින් අපි ඒක buy කරනවා. ඒ වගේ. එතකොට make or buy analysis එකක් කරන්න ඕන. ඊට පස්සේ contract එකක් award කරනකොට contracts ಜಾති අපි පහක් කතා කරා. ඒ contract type එක මොකක්ද කියලා අපි තීරණය කරන්න ඕන. fixed price contract එකක්ද? එහෙම නැත්නම් අර මේ මොන හරි consultation වගේ යනවා නම් hourly rate එකක් විදිහට යන එකක්ද? අන්න ඒ විදිහට. types පහක් අපි කතා කරා. අන්න ඒ types වලින් මොනවාද කියන එක දාන්න ඕන procurement planning වලදී. එතකොට අන්න ඒ දේවල් තමයි කරන්න ඕන. බලමු. About identifying okay මේ තියෙන්නේ make or buy analysis ඊළඟට expert judgment ගන්න පුළුවන් අපිට මොකක් හරි දෙයක් කරන්න යනකොට ඊළඟට type of contract මේ තියෙන contracts ටික ලියන්න ඕනේ නැහැ types පහ මොනවාද කියලා මේ type of contracts okay එතකොට මේවා පෙන්නොත් එහෙනම් මම මේ මේ chapters ටික දැන් procurement management වල ඉස්සෙල්ලාම අපි කරන දෙයක් තමයි make or buy analysis එක හරි මේ තියෙන්නේ make or buy analysis ඊළඟට මේ තියෙන්නේ අර types පහ මේ තියෙන්නේ contract types ඒ අන්න ඒවා තමයි අපි බලන්න ඕන හරි මේකට ලකුණු 10ක් දීලා තිනවා B එක එච්චරයි ඉවරයි මේක එතකොට පේනවනේ බොහොම ලේසි paper එකක් මේකේ දැන් ලකුණු 50ක් නේ හම්බෙන්නේ බලමු 10යි එකට 15යි 25යි 35යි 35යි මෙතනට 12යි 3යි කියන්නේ 15යි 35යි 15 කියන 50යි කෙලින්ම මේ ගෙඩි පිටින් ලකුණු 50ක් තියෙන මේ 50 මෙහෙමම හම්බ වෙනවා. ඉතින් මේ 50න් ඉතින් ඔයගොල්ලෝ ලියන විදිහත් එක්ක මම නම් හිතන්නේ ලකුණු 40ක් ගන්නවා කියන එක හරිම ලේසි 50යි. හරි. මේ ලියන විදිහ එක්ක ඒවත් එක්ක පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. 40ක් කියන එක S2 පියාගෙන ගන්න පුළුවන්. ඕකේ. අන්තිම chapters වලින් අහලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දෙත් මේ chapters දෙකෙන්ම හයි කියලා හිතන්න බෑ. මේ අවුරුද්දේ ඔයගොල්ලෝ පොඩ්ඩක් net present value එක බලා ගන්න එක හොඳයි. මොකද ඒකෙන් ටිකක් අඩුවෙන් අහලා තිබ්බේ. ඒක නිසා net present value එක බලා ගන්න එක හොඳයි. ඒකෙන් ගාණක් දෙන්න පුළුවන්. මොකද ඒක ගොඩක් important part එකක් ඉඳ chapter 3 වල. Okay, thank you.